समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා උත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා දාසකම්ම කරා හෙට්ටා උද්දං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහිති වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි ධර්මයෙන් තොර සැනසෙල්ලක් අපේ ජීවිතවලට නෑ ලබන ලොකුම සැනසෙල්ල ධර්මයෙන් ලැබෙන සුවයේ සැනසෙල්ල සහනය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පුරා ලෝතුරා බුදු බව ලබා අපට පේනවා මහා පරිනිබ්බාන සූත්‍රය අරගෙන බැලුවහම අන්තිම බුද්ධ වචනේ පවා අපමාදේන සම්පාදේත පමානෝ අප්‍රමාදීව කුසල දහම් සම්පූර්ණ කරගන්න අවශ්‍ය උපදේශයයි ධෛර්යවන්තව වීර්යවන්තව ධර්ම අවබෝධය වෙනුවෙන් කටයුතු කරන්න උන්වහන්සේ පිරිනිවන් පානතුරාම ධර්මචාරිකාවක නිරත වුණා භික්ෂුන් වහන්සේලාටද අනුශාසනා කළා මේ වටිනා දහම් පණිවිඩය බෙදන්න ඒ අනුවයි භික්ෂුන් වහන්සේ කටයුතු සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ යම්සේ බෙදන්න ගෞගණන් ගෙවාගෙන වැඩම කළාද බුදුහාමුදුරන්ගේ උපදේශයෙන් භික්ෂුන් වහන්සේලාද බොහෝ දිනාට අර්ථ හිත සුව පිණිස ඒ චාරිකාවන්හි නිරත වුණා ධර්මයේ දේශනා කළා පින්තුනි ධර්ම ශ්‍රවණී කරන අය ලබන සැප දෙකක් තියෙනවා එකක් තමයි දිට්ඨ ධම්මික වශයෙන් ලබන සුවය දැහැමි ජීවිතයක් සාර්ථක ජීවිතයක් ගත කළොත් ඒ ගත කිරීම මිලව සැපයක් දිට්ඨ ධම්මික සුඛ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා සම්පරායික සුඛ මෙලව දිනනෝ වගේම පරලව දිනන්න ධර්මානුධර්ම පටිපන්න වෙන්න දැන් මෙලවත් දිනන පරලවත් දිනන සංසාරයක් දිනන මගයි ධර්මයේ තුලින්
අපිට පෙන්වා වදාළේ. සාර්ථක මිනිසෙක් වෙන්න අපේ ජීවිතවල මොනවද පුරුදු කළ යුතු දේවල්, පුහුණු කළ යුතු දේවල්. අද මෙම ධර්මානුශාසනාවේ මාහට වෙන්වුණු මාතෘකාව යුතුයකම් පිළිබඳ බෞද්ධ අර්ථකථනයන්. යුතුයකම් කවර විදියකටද අපේ ජීවිතවල සම්පූර්ණ වෙන්න ඕන. පින්වතුනි, යුතුයකම කියලා කියන්නේ යුක්ත වූ කර්මී බැඳුණු වැඩේට අපි කියන යුතුයකම කියලා. අපි සෑම දිනම යුතුයකම් රාශියක බැඳලා ඉන්නවා. මේ යුතුයකම් මනාව ඉෂ්ට සිද්ධ කිරීමයි පින්නතුනි බුදුදහම බලාපොරොත්තු වන්නේ. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ යුතුයකම් ගැනමයි. ධර්මයේ තුල සෑම විටකම විග්‍රහ වෙන්නේ. යුතුයකම් වලින් තොරව ජීවිත ජයග්‍රහණ කොහේද, කොතනද තියෙන්නේ? එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ಭಾರತේ පහළ වෙනකොට මහා මිත්‍යා මතවාද හරියට තිබුණා. අදත් කියනවා නේද පින්වතුනි, සීලබ්බත පරාමාස, බැරදි සීල වෘත. ඒ තමන්ගේ යුතුයකම් හැටියට, වගකීම් හැටියට හඳුනගෙන තිබුණා. විවිධ මිත්‍යාවන් පසුපස ගමන් කරන්න ඒවා අනුගමනය කළා. අජ වෘත, ගෝ වෘත, සුනක වෘත, බණේලුවෝ වගේ, ගවයෝ වගේ, සුනකයෝ වගේ මහා දුෂ්කර වෘත සමාදාන වෙලා ඒ බලාපොරොත්තු වෙනවා ඒ තුළ විමුක්තිය, දේවත්වයක්, ස්වර්ගයට යන්න, එන්න වෙනත් ලෞකික ධාන උපදවා ගන්න විවිධ බලාපොරොත්තු. අද උනත් පින්නතුනි සමාජී මිත්‍යා මතවාදයන්ට එළඹුණාම ඒ මිත්‍යා මතවාදයන් නොසිදුවනවා. ඒවා තුළ බලාපොරොත්තු වෙන විවිධ ප්‍රාථමික කාර්යයන් රාශිය වැරදි ගැනීමම තමයි, වර්ධවා ගැනීමම තමයි පින්නතුනි අපේ ජීවිතවල ඇති කරන අභාග්‍ය. අංගුත්තර නිකායේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා යමෙක් අධර්මයක් ධර්මයක් හැටියට ගන්නවා නම්, ධර්මයක් අධර්මය හැටියට ගන්නවා නම් ඊට වඩා ලාමක බවක් තවත් නැහැ. අධර්මයේ ධර්මයේ හැටියට ගත්තත් වැරදි, ධර්මයේ අධර්මයේ හැටියට ගත්තත් වැරදි. ඔය මිත්‍යා මතවාද පසුපස ගමන් කරන අය ඔය වර්ධවා ගැනීම හරියට සිද්ධ කරනවා. උසස් ප්‍රතිඵල ලබන්න බැහැ ධර්මයේ පිට පැනලා. ඒ අනුව පින්වත් සෑම දිනාම දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ වටිනා ඖෂධයක්. ඒ ඖෂධයන් අපේ ජීවිතවලට ගන්න වෙන්නේ, පාවිච්චි කරන්නට වෙන්නේ තිබෙන විවිධ ලෙඩ දුක් සංසිඳවා ගන්න. නම් අපේ තිබෙන දුර්වලකම්, ව්‍යාධීන් වළක්වා ගන්න. යුතුයකම් ඉටු නොවන තැන තමයි විවිධ ව්‍යාධීන් හා සමාන ධර්ම ප්‍රතිඵල හටගන්නේ. ධර්ම නැමැති ඖෂධයෙන් මතක් කරනවා මෙන්න ඔබ සතු යුතුයකම. මේ යුතුයකම් ඔබෙන් ඉටු වෙනවාද? පින්වත්නි, ධර්ම මාර්ගයේ ගමන් කරනකොට, හොඳ ශ්‍රද්ධාවක පිහිටනකොට ලබන වාසනාවන්ත වටිනා ප්‍රතිඵලයක් තමයි සෝවාන් තත්වයට පත්වීම. ශ්‍රද්ධාවේ හොඳම ප්‍රතිඵලය. හොඳින් ශ්‍රද්ධාව තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳ, සංඝයා පිළිබඳ ඇතිවෙන විශ්වාසය කාටවත් paludu කරන්න, වෙනස් කරන්න, පිරිහවන්න බෑ.
බුදුහාමුදුරුවෝ ගැන හොඳ මනා ගෞරවත්වයේ පැහැදීම, ධර්මයේ පිළිබඳ මනා පැහැදීම, ගරුත්වයේ, සංඝයා පිළිබඳ මනා පැහැදීම, ගරුත්වය මේවා හොඳට ආරක්ෂා වෙලා ඒ තුල අවිනශ්වර විශ්වාසය අන සංයෝජන ධර්ම බිඳින්න පටන් ගන්නවා. දුරු කරන්නේ ඈත් කරන්න සුවන් තත්ත්වයට එක්ක. ඒ අනුව තමයි පින්නතුනි ඔයද දස සංයෝජන ප්‍රහාණයන් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් තත්ත්වයන් එක්ක ක්‍රමෙන් ආරම්භ කරන්නේ. සහොඳ හිත, පිං හිත, ශ්‍රද්ධාවන්ත හිත ධර්මයේ දකින්න නුවණින් වැඩ කරලා උසස් ප්‍රතිඵල ලබනවා. මට නියමිත මාතෘකාව උනේ යුතුයකම් පිළිබඳ බෞද්ධ අර්ථකථනය නිසා. මාතෘකා ගත්තා යුතුයකම් පිළිබඳවම කියවෙන සූත්‍රයක පාඩයක්. මේ සඳහන කරන්නේ සිංහල ගෘහපතියටනේ. ඔහුත් පින්නතුනි පියාකල ඉල්ලීමක් අනුව සදිසා නමස්කාරයකට හුරු වෙලා දිසාවන්ට වන්දනා කරමින් ඔහු පතන පැතුමක් තිබුණා, ගරුත්වයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ විවිධ වැරදි මිත්‍යා පැතිකඩ කරා ගමන් කරන අයගේ ඒ ස්වરૂපයන් යථාවත් කළා. ඒට දුන්නේ ධර්මයයි. ඒට ඇතිකලේ මනා ඉගැන්වීමක්, නිවැරදි මඟ පෙන්වීමක්. ඒ අනුව පෙන්වුවා ඔය දිසාවන්ට වන්දනා කරනවා කියන එක අර්ථවත් කරගන්න නම් ඔබ කටයුතු කළ යුත්තේ මෙන්න මේ පිළිවෙලට. මාතා පිතා දිසා පුබ්බා. නැගෙනහිරට වැද වැද ඉන්න මේ තරුණියට කියලා දෙනවා නැගෙනහිර දිසාව කියන්නේ දෙමව්පියෝ. අනේ දෙමව්පියන්ට අවශ්‍ය කරන සැලකිල්ල, ගෞරවය උදින් සිද්ධ කරන්න ඕන. අම්මා තාත්තා පිළිබඳව අපෙන් ඉටු යුතුයකම්, දෙමව්පිය අපට සිද්ධ කරන යුතුයකම් පින්නතුණු වෙන දෙයක් නෙවෙයි. වන පරිසරේ ජීවත් වෙන සතා සිව්පාව පවා වන දරු සම්පත්තිය තමයි ඉහළම සම්පත්තියක් හැටියට දකින්නේ. පුත්තාවත්තු මනුස්සානං බුදුහාමුදුරු වදාලා වන කෙනෙකු ලබන ලොකුම සම්පත්තිය දරුවෝ. දරුවන් හදා වඩා ඇති දැඩි කරන දෙමව්පියෝ දරුවන් වෙනුවෙන් කොච්චර කැප වෙනවද? මතක් කළේ මම තිරිසන් ලෝකයේ තුල පවා වන තමන්ගේ පැටවුන්ට, දරුවන්ට කොච්චර සැලකිලිමත් වෙනවද? වන යෝන් වියේ ඉන්න වන දරු සම්පත්තීන් හට නොගත්, පැටියෙක් හට නොගත් වන ගව දෙනා මහා දෙගලිලි දුවපැනවිදිලි ගම පුරා යාම ඔය හැම තැනක මහා ඡණ්ඩව හැසිරෙනවානේ. නමුත් බලන්න පැටියෙක් කුසට පිහිටියාම මහා රජලීලාවක් වගේ සෙලවෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ. බොහොම ඉදිරියට ගමන් කරන තේජාව බලන්න. ගව සම්පත්තියේ. ඔය ඉන්දියාවේ නත්ති ගෝ සමිතං දනං කියලා කියන්නේ. එපමණක් නෙවෙයි. මහා වනාන්තර තුල වන තනකවන්න, තනකොළ කන්න පැටවුත් අරගෙන ගියහම පැටිය මැදට ගන්නෙ වට කරගෙන. පිටිත් බාධාවක් එන්න දෙන්නේ නැහැ. පැටිය රකින්නවා. වන ඔය අද උනත් බලන්න ඔය තුම්පත් රෑන ඇත්තු වන දෙන්න වට කරගෙන පැටිය මැද තියාගෙන රකින්න රැකිල බලන්න. ඔය තිරිසන් ලෝකේ අම්මල තාත්තල දරුවන් හදා වඩා ඇති දැඩි කරද්දී තමන් කල්පනා කරනවා අපේ දරුවට දිය යුතු වටිනාම දේ දෙන්න ඕන. ඉන් පළමු යුතුයකම හැටියට සැලකනවා ගේ දොර යාන වාහන වතු පිටි සම්පත් මේවා දීම පමණක් නෙමෙයි.
අන්න පවින් වළක්වන්න ඕන. පාපෙන් වළක්වන්න ඕන. දරුසිඟිත්ත කුසට හටගනපු වෙලාවෙ ඉඳලා අම්මා බෝධින් වහන්සේ ළඟ වඩ බුද්ධ මන්දිරයේ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ බාරහාර වෙන මට පින්වන්ත දරුවෙක් ලැබෙන්න ඕන. වඩ කුසට දරුසිඟිත් එක්ක ආවම කොච්චර සැලකිලිමත් වෙනවද? මොන තරම් පින්දහම් කරනවද? අද ඉතින් විද්‍යාවෙන් නවීන විද්‍යාවෙන් පවා සන්තුහන් කරනවා අම්මගේ සිතුවිලි ඍජුවම කුසහෝනා දරුසිඟිත්තාට බලපවත්වනවා. ඒක බුදුහාර බොහොම කලින්ම දේශනා කරන බුදුහාර පෙන්නවා අවුරුදු 2561කට ඉපදි ඉස්සරෙල්ලා බණ කුසට දරු සම්පත්තියක් ආවම සිල්වත් වෙන්න. බණ සිල් සමාදන් වෙනවා. දන් දෙනවා. පිරිත් අහනවා. බණ හිත බොහෝම සැහැල්ලුවෙන් සතුටින් තියාගන්න. පින්කම් කරන්න. මෙතන තියෙන යටි අරමුණක් මොකක්ද? බිහි කරන දරුවා පින්වන්ත දරුවෙක් වෙන්න. උවර්දිලාමත් බිහි කරන දරුවා බණ පාපේකාරී ස්වභාවයට නැඹුරු වෙන කෙනෙක් වුණොත් දෙමව්පියන්ට හරි කරදරයක් නේ. දෙමව්පියන්ට පමණක් නෙවෙයි පින්නතුනි හොඳට දරුවෝ හැදෙනකොට පණ ගමම සතුටු වෙන පලාතම සතුටු වෙනවානේ. හැබැයි වැරදිලාවත් දරුවා නොමගට වරදට පාපෙට නැඹුරලා ගියා අම්මා තාත්තා මලක් දොස් අහන්නේ කවුද? බණේ මේ මිනිස්සු බනින්නේ ඒ බඳු දරුවෙක් බිහි කළ දෙමව්පියන්ට. ඒ දරුවා පවි වළක්වල නැහැ. අන්න බුදුහාමුදුරුවෝ වදාහාලා දෙමව්පියන්ගේ වටිනා යුතුයකමක් වෙනවා පණ පවින් වළක්වන එක. පාපයට නැඹුරු වෙන්න අවස්ථා දෙන්නේ නැහැ. යහපතෙහි යොදවන්න. දැන් අපිට පේනවා අනේ පිළිසිටුවරයා තමන්ගේ කාල සිටු පුත්‍රයා පුතා ධනිය පස්සේ දියුව නෙවෙයිනේ දෙන්න පුළුවන් යහපත ධර්මයයි. ධර්මයට යොමු කළා. අද උනත් පින්නතුනි ඔය තරුණ වියට එළඹෙනී කම බලාගෙන ඉන්නේ නැහැ. මැදි වියට එළඹෙනී කම බලාගෙන ඉන්නේ නැහැ. දරුවෙක් ලැබුණාම ඉස්සෙල්ලා පන්සලට එක්කන් එනවා. බණ ඉඳුල් කට ගන්න අකුරු කියවන ඔය පටන් අරගෙන බණ ජීවිතේ හැම පියවරක් පාසාම යහපත් ක්‍රියාකාරකම් දරුවගේ ජීවිතයට ආදර්ශයක් දෙන්නේ. පන්සල ආගන්තුක නැහැ. හාමුදුරුවෝ ආගන්තුක නැහැ. තුනුරුවන් සමීපයේ අන දරුවන් ගොඩ නගනවා. හැම දරුවෙක්ම දහම් පාසලට යවනවා. අද ඉතින් පින්නතුනි සමාජයේ ගොඩක් අය දෙමව්පියෝ දහම් අධ්‍යාපනය දෙනවට වඩා හිතනවානේ ටියුෂන් එක ලොකුයි. ළමයා දහම් පාසලෙන් අයින් කරන්නේ දහම් පාසලේ සිටිය යුතුම කාලය. 9 10 11 වගේ පන්තිවලදී නවයෝන් වියට පාතබන කාලේ සිතුවිලි වෙනස් වෙනවා. චර්යාවන් වෙනස් වෙනවා. බඩ දරුවා දහම් පාසලෙන් ඈත් කරනවා කියන්නේ දෙමව්පියොත් පන්සලෙන් ඈත් වෙනවා. එහෙම වුණාම කොතනද නතර වෙන්නේ? නිසා මතක තියාගන්න ඕන. දෙමව්පියන්ගේ වටිනා යුතුයකමක් තමයි බලන දරුවන් පවින් වළක්වන වගේම යහපතෙහි යොදවන එක. දැන් දෙමව්පියෝ ළඟ කොච්චරවත් සම්පත් තියෙන්න පුළුවන්. මොනතරම් සම්පත් තිබුණත් දෙමව්පියන්ගේ පළවෙනි කාර්යයක් හැටියට සැලකනවා දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. අපි ගත කළ පොඩි කාලේ නෙවෙයි අද තියෙන්නේ. මේ දෙමව්පියෝ ආච්චිල සීල ගත කළ කාලට වඩා හාත්පසින් වෙනස් වකවානුවක්. ගමේ ඉඳලා කොළඹට ආවා. කොළඹ අධ්‍යාපනය ලැබුණා. එහෙම නැත්නම් කොළඹ ඉපදුණා. ඉහළ පාසල් හොයාගෙන අධ්‍යාපනය ලබා දුන්නා. ඒ කාලේ වුණත් බලන්න දිසාපාමොක්කරු හොයාගෙන ගියා ළඟ නතර කළා ඉගෙනුවා. ගොඩක් දේවල් අධ්‍යාපනය තුල තිබුණා.
අද ඉතින් පින්නතුනි ලෝකයක් විවෘතයි. ඒ නිසා දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා නම් අන්සියල්ලකටම වඩා අධ්‍යාපනයත් ගුණවත්කමත් එක්ක ළමයා ලස්සන අනාගතයක් නිර්මාණය කර ගන්නවා. සමහර දෙමව්පියෝ දරුවන් ගැන හොයනෝ බලනවා හරි අඩුයි. අධ්‍යාපනය ගැන හොයනෝ බලනවා හරි අඩුයි. එහෙම නොසේන ස්වභාවයන් තුල ඒ දරුවාගේ අනාගතය අඳුරක් කරා ගමන් කරනවා. ඒ වගේම හොඳ ටිකනේ කියාගෙන ගුණ යහපත්කම් වල පිහිටන පවන් වැළක්වූ දරුවාට අනිසි කල වයසේදී සුදුසු අවහ විවාහයක් කර දෙයි. ඒක දෙමව්පියගේ යුතුයකම. වන කල්පනා කරනවා අපේ දරුවාට යහපත් අනාගතයක් වෙනුවෙන් සුදුසු සහකරුවෙක් ඕන. සුදුසු සහකාරියක් ඕන. දුවෙක්ද පුතෙක්ද දුව පුතා වෙනුවෙන් අර දෙමව්පියෝ කල්පනා කරන මගේ දැස් පියවෙන්න ඉස්සෙල්ලා ඊ යුතුයකමත් මම සිද්ධ කරන්න ඕන. ඒ වගේම නිසි කල වයසේදී තමන් සතු දීපොළ දේවැදී අන පවරලා දෙනවා. සමහර විට හිතනවනේ දුවට විතරයි දෙන්න ඕන පුතාට විතරයි දෙන්න ඕන. ඕවා බෙදා හදා දීමේදී විවිධ ගැටලු අර්බුද හරියට ඇති වෙනවා. හැබැයි පින්වතුනි ඔය මොනවා නුදුන්නත් දෙමව්පියන්ට සලකන්න දරුවන්ට වෙන දෙයක් ඕනේ. මේ ලෝකේට අපිව බිහි කරලීමම ප්‍රමාණවත්. අම්මා තාත්තා සැපින් තියන්ට ඕන. අම්මා තාත්තා පිනවන්ට ඕන. වයෝවෘද්ධ දෙමව්පියෝ රැක බලා ගන්නට ඕන. පණ පින්කම් වල යොදවන්න ඕන. පණ මිය ගියත් අමතක නොකොට අම්මා තාත්තා සිහිපත් කළ පින් දෙන්න ඕන. ගුණ යහපත්ව දරුවන් හදනකොට වඩනකොට සකස් කරනකොට ගුණ යහපත් දරුවෝ දෙමව්පියෝ පිළිබඳව කල්පනා කරන ක්‍රමවේදය මේ. මේවා පින්නතුනි දෙමව්පියන්ගෙන් යුතුයකම් මනාවිට වෙන්න ඕන. දරුවෝ යුතුයකම් ටික මනාවිට කරන්න ඕන. කොච්චර ලස්සන පෞලිකකයක්ද. අද ඉතින් පින්නතුනි ඕවා කොහෙන් හරි කොතනකින් හරි අඩුපාඩුවක් ඇතුලේ කඩා බිඳ වැටිලා විනාශයන් කරා ගමන් කරනකොට දෙමව්පියෝ දරුවෝ හඳුනන්නේ නැහැ. දරුවෝ දෙමව්පියෝ හඳුනන්නේ නැහැ. වයසට යන දෙමව්පියන්ට පිහිටක් පිළිසරණක් නැහැ. වැඩිහිටි නිවාසයක් අනාථාගාරයන් හා සමානයි. දරුවෝ වයාල යනවා මත්කුඩු වලට හුරු වෙනවා, දුරාචාරයට යොමු වෙනවා, හොරකමට යොමු වෙනවා, මැරකමට යොමු වෙනවා. කොතනද බැරැද්ද? නිසා බුදුරජාණන් වහන්සේ වන මේ දර්ශනීය බෞද්ධ දර්ශනයත් එක්ක අර්ථවත් කළා. අන යහපත් යුතුයකම් දෙමව්පියන්ගෙන් සහ දරුවන්ගෙන් ඇති වෙන තැන ලස්සන අනාගත නිර්මාණය වෙනවා. ඒ තුළ දියුණුවක් අභිවෘද්ධිය. මේ විදියට පින්නතුනි මේ සූත්‍ර පාඨයේදී බණ හැම පැතිකඩක් පිළිබඳවම කතා කළානේ. හැම පැත්තකටම වැඳ වැඳ ඉන්නකොට අර්ථවත් කළා ඔන්න නැගෙන හිර දිශාව පිළිබඳව. ඊළඟට බලන්න ආචාර්යා දක්ඛිනා දිශා. දකුණු දිශාව ගුරුවරු අම්මා තාත්තා පුබ්බාචාර්ය ඒ මුලින්ම හම්බුච්ච ගුරුවරු අනිත් ගුරුවරු ඔක්කොම හම්බුනේ ඊට පස්සේ. පණ ගුරුවරයා කියලා කියන්නේ අදත් අපි කතා කරන්නේ ගුරු දේවතාවා. ගුරුවරයා කියන්නේ දෙවියෙක්. ඔබට ඔබේ ආදරණීය ගුරුවරු පිළිබඳව කතා කරනකොට මතක් කරනකොට පන්න විවිධ මතකයන් තියෙනවා අදට වඩා එදා ඉතිහාසය පුරා. අද වුණත් පින්නතුනි යහපත් ගුරුවරයෙක් දරුවෙක් වෙනුවෙන් කටයුතු කරන පිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඉගෙන කියා ගන්න ශිෂ්‍යයා ගුරුවරයා පිළිබඳව සැලකිලිමත් වෙන ක්‍රමවේදයන් තියෙනවා. ඒවා හරියට මනාව විටු වෙන තැනනි බලන යුතුයකම කියලා කියන්නේ. බන්න අපට ඉගෙනුව ධර්මයේ තුලින් ගුරුවරයා ගුරු දේවතාවෙක් නම් අපි ගුරුවරයෙක් දැකපු ගමන්
ඇති වෙන ගරුත්වය අපිට වාඩි වෙලා ඉන්න බෑ. අපි අසුනක වාඩි වෙලා ඉන්නවනම් කපාටම ගුරුවරයෙක් දැකපු ගමන් අපිට මහා ගරුත්වයක් එක්ක අපි ගුරුවරයා දැකපු ගමන් හුනස්නින් නැගිටිනවා. වෙන දෙයක් නෙවෙයි පින්නතුනි, පාර තොටේදී ගුරුවරයෙක් හමු වුණත් දැක්කත් අපි අහක බලාගෙන යන සිරිතක් නෑනේ. සම්මනා ගුරු භක්තියකින් යුක්තව කටයුතු කරන ශිෂ්‍යයා කටයුතු කරන ක්‍රමවේදය. ගුරුවරයා කියලා කියන්නේ අපේ දේශපාදන අය. ගුරුවරයා වෙනුවෙන් අප උපස්ථාන සිද්ධ කරලීම ශිෂ්‍යයාගේ ස්වභාවයයි. ඒ උපස්ථානය මනමින් සිද්ධ කරනවා. එපමණක් නෙවෙයි, ගුරුවරයෙක් යමක් කියනවා නම් යහපත් ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයා ශිෂ්‍යයා අමාරු විදිහට යමක් කියන්නේ නෑනේ. ඒසා ගුරුවරයා යමක් ප්‍රකාශ කරනවා නම් ඒ බසට අපි හොඳට අහුම්කම් දෙන්න ඕන. ඒක හොඳට අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කිරීම පමණක් නෙවෙයි, ගුරුවරයා දෙන උපදෙස් හොඳට අපි ජීවිතයට එක් කර ගන්නවා. අපට උපදෙස්, අනුශාසනා, මඟ පෙන්වීම හැම විටකම ජීවිතේක අවශ්‍යයි. හොඳට හිතනවා නම්, කල්පනා කරනවා නම්, හිතන කල්පනා කරන චරිතය දියුණු වෙනවා. නොහිතන කල්පනා නොකරන කෙනා දියුණුවක් ඇති කරගන්නේ නැහැ. අපි හිතමු අපේ ගුරුවරයෙක් ලෙඩ වෙලා, අසනීප වෙලා, රෝගාතුර වෙලා, වයෝවෘද්ධ වෙලා ඉන්නවා. අපේ දෙනෙත් පෑදුනේ ගුරුවරයා නිසා. අපි මේ තත්වයන්ට ගමන් කළේ ගුරුවරයා නිසා. එසා ගුරුවරයා වෙනුවෙන් කළ යුතු වතාවත් මනාව ඉටු කරන්නත් අපි බැඳලා ඉන්නවා. ගුරු ශිෂ්‍ය සම්බන්ධය පන පිය පුතු ප්‍රේමයක් හා සමානයි. ගුරුවරයා පිය කෙනෙක් වගේ, ශිෂ්‍යයා පුත්‍රයෙක් හා සමානයි. පුත්‍ර ස්නේහය උපදවා ගන්න උණු ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙහි, ශිෂ්‍යයා පිය කෙනෙකුගේ බන ස්වභාවයක් ගුරුවරයා කෙරෙහි, මව් කෙනෙකුගේ සෙනෙහසක් ඇතිව කටයුතු කරන්නාසේ මව් සෙනෙහසක් ඇතිව කටයුතු කරන්න ඕන. ගුරුවරයා පිළිබඳව කටයුතු කරන පිළිවෙල පෙන්නපු හැටි. එපමණක් නෙවෙයි පින්නතුනි, හොඳම ගරුත්වය තමයි ගුරුවරයාට ලබා දෙන ශිෂ්‍යයා හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තොත් තමයි අලුත් ලෝකයකට ගමන් කරන්න පුළුවන්. යුතුයකම නෙමෙයි පින්නන්නේ. සබල ගුරු ශිෂ්‍යබදියාව. ශිෂ්‍යයා ගුරුවරයා පිළිබඳව පිළිපැදිය යුතු පිළිවෙල බුදුහාරෝ වදාලා. ගුරුවරයා කවර ක්‍රමවේදයක්ද ශිෂ්‍යයා වෙනුවෙන් අනුගමනය කරන්න ඕන. ශිෂ්‍යයාගේ වගකීමක් ගුරුවරයාගේ බසට අවනත වෙලා වතාවත් ටික කරමින් හොඳට ඉගෙන කියා ගන්නවා වගේම ගුරුවරයා මනාව ශිෂ්‍යයා නිසි ලෙස හික්මවනවා. කවදාවත් ගුරුවරයෙක් දඬුවමක් කරන්නේ ශිෂ්‍යයෙකුට වෛරයකින්, ක්‍රෝධයකින් පරිගන්න නොවේ. එමනම් ශිෂ්‍යයා කෙරෙහි කරුණාවෙන් තියෙන වැරද්ද නැති කරන්න, තියෙන අඩුපාඩු දුරු කරන ස්වභාවයක්, හොඳ හිතක්, මෛත්‍රියකින් යුක්තවයි ශිෂ්‍යයා කෙරෙහි බලන්න ඕන, කටයුතු කරන්න ඕන. හැම විටකම හැම තැනකම ඕ අපට දකින්න ලැබෙනව නෙවෙයි. බුදුහාරෝ වදාළ මෙන්න ගුරුවරයාගේ යුතුයකම. ඒ යුතුයකම මනාව ඉටු වෙනෝ නම් කොච්චර ලස්සනද. ශිෂ්‍යෝ නිසි ලෙස හික්මවනවා කියලා කියන්නේ ගමට, පළාත, රටට මහා වටිනා සම්පත් රාශියක් බිහි කරනවා. හැම ගුරුවරයෙක් මේ ටික කල්පනා කරනවා නම් ශිෂ්‍යයාට පොතපත විතරක් නෙවෙයි, ගුණ යහපත්කම් ටිකත් ඒත් එක දෙනවානේ. ඒ වගේම ගුරුවරයා ගුරු මුස්ටි නෑ. තමන් දන්න දේ, තමන් හදාළ දේ, ඉගෙන කියා ගන්නපු දේ හොඳට ශිෂ්‍යයට කියලා දෙනවා. බාගෙට නෙවෙයි, පොඩ්ඩක් නෙවෙයි, දන්න ටික හොඳට ලස්සනට කියලා දෙනවා. ඒක ගුරුවරයාගේ ස්වභාවයයි. තමන් උගත් ශිල්පය අඩුපාඩුවක් නොකොට දරුවාට දෙන එක ගුරුවරයාගේ යුතුයකම. ගුරුවරයා තමාගේ ශිෂ්‍යයා
තමන්ගේ මිත්‍රයින්ට තමන් වැදගත් ආශ්‍රය නිස්සය කරන අයට හොඳට හඳුන්වලා දෙනවා. ඒ වගේම යම් හේතුවක් නිසා ආරක්ෂාවක් අවශ්‍යයි නම් ශිෂ්‍යයා වෙත නොඅඩුව අර වෙන විපතින් වළක්වන්න, අනතුරින් වළක්වන්න අන ශිෂ්‍යයාට අවශ්‍ය කරන ආරක්ෂාවත් ඇති කරවනවා. පින්නතුනි බලන්න ගුරුවරයාගේ ස්වභාවය. ගුරුවරයා කොච්චර අර්ථවත් වෙන්න ඕනද ශිෂ්‍යෙක් වෙනුවෙන් කටයුතු කරනකොට. කිසිදු වැරදි උපදෙසක්, වැරදි මඟ පෙන්වීමක්, වරදකට යොමු කර ගැනීමක්, දුරාචාරයකට යොමු කරවීමක් යහපත් ගුරුවරයෙකු වෙතින් නොවිය යුතුයි. ගුරුවරයා මනාව යුතුයකම් ටික සිද්ධ කරනකොට ශිෂ්‍යයාද මනාව යුතුයකම් දක්වමින් බණ එතන ඇති වෙන පරිසරය අපේ පාසල් පද්ධතිය යහපත්ව නිවැරදිව සකස් වෙනව නම් පින්නතුනි දෙමව්පියෝ ලස්සනට දරුවෝ ටික යොමු කළාම පාසල තුලින් ඒ කාලේ යන දරුවා හදනවා යහපත්ව. ගුරු දේවතාවා දහම් පාසලේ වෙන්න පුළුවන්. දහම් පාසලේ ගුරු බවතා බණ පැය කීපයකට දරුවා යොමු වුණත් හමු වුණත් Tamanට තිබෙන එකම නිවාඩු දවස නිස්සරණ අධ්‍යාසයෙන් බණ දරුවා ගුණවත් කරලීම සඳහා කොච්චර වාසනාවන්ත දෙයක්ද කරන්නේ. බොණතර කැපවීමක් ලොකු පින්කමක්. නම් ගුරුවරයා නිවැරදිව Tamanගේ කාර්යයන් මනාව සිදු කරනවා නම් ඇත්තට මේක සේවයකටත් වඩා වටිනා යුතුයකමක් මෙන්ම මහ පින්කමක් වෙනවා පින්නතුනි. දැන් බලන්න ඔය පැවිදි වෙන පුංචි හාමුදුරුවෝ දුර බැහැර ඈත විවිධ පළාත් වලින් පන්සලට ආවහම හමු වෙන ලොකු හාමුදුරුවෝ බණ ගුරු දේවතාවන් වහන්සේ බවට පත් වෙනවා. උදේ පාන්දරින් පොඩි හාමුදුරුවෝ අවදි කරවලා පොතපත අධ්‍යාපනයට යොමු කරවලා බුදුන් වදින ගාථා ටික කියා බොහොම ලස්සනට අම්මා වෙන්නේ තාත්තා වෙන්නේ බණ ඒ පන්සලේ ලොකු හාමුදුරු ගුරුවරයා. ගෙදරින් මිදිලා එනකොට පින්නතුනි ටික කාලයක් දෙමව්පිය සැබදියාවන් සහෝදර සැබදියාවක් තිබුණත් ඒකත් ඉක්මනින්ම දුරස් වෙනවා. නන්නාඳුරන පළාතක නන්නාඳුරන හාමුදුරු කෙනෙක් ගුරුවරයා බවට පත් වෙලා ඒ ගමේ දෙමව්පියෝ තමයි පින්නතුනි පන්සලේ හාමුදුරුවන්ගේ අම්මල තාත්තල සහෝදර සහෝදරියෝ මේ අය බවට පත් වෙන්නේ. අද පින්නතුනි ශාසනයට හාමුදුරුවෝ හරි අඩුපාඩුවක් පවතිනවා. දැන උගත් වටිනා හාමුදුරුවරු මේ ශාසනය තුල වැඩ ඉන්නව නම් ඒ ශාසනයන් බබලනවා. වඩා දරුවන් පැවිදි වෙන්න ඕන. ඒ පොඩි හාමුදුරුවෝ හොඳට ඉගෙන ගන්න ඕන. ගුරු ශිෂ්‍ය බදියාවන් මනාව පවත්වාගෙන යන්න ඕන. දෙමව්පියන් මෙන් දායකයෝ ඒ හාමුදුරුවෝ ආරක්ෂා කර ගන්න ඕන. ලෙඩක් දුකක් අසනීපයක් හැදුනා ඒ සැලකිල්ල සංග්‍රහය මනාව සිද්ධ වෙනකොට ඒ හාමුදුරුවන්ට අවශ්‍ය කරන සුවය සැපය දායකයෝ ලබා දුන්නා වෙනවා. එපමණක් නෙවෙයි ඔබේ ගෙදරක බලන්න දරුවෙක් විභාගයක් පාස් වුණාම බඩ කොච්චර සතුටින් ඒ දරුවා අගයනවාද. පන්සලේ ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් බණ පිරිවින් අධ්‍යාපනයේ මොනවා හරි තරංගයකින් දිනුවත් විභාගයක් පාස් වුණත් දෙමව්පියෝ වගේ ඔබ හොයලා බලලා ආශිර්වාද කළා සතුටු වෙනව නම් සතුටු කරනව නම් ඒ කොච්චර වටිනවද. සාපින්නතුනි ඔය ගුරු සුසබදියාම මනාව පවතිනව නම් ඇත්තටම ලස්සන ඉදිරියක්. හැබැයි කොහේ හරි බිඳ වැටෙනව නම් මොනවා හරි අනතුරක් විපතක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා පේනවා. සහි යුතුයකම් මනාවිට වෙන්න ඕන. ඒ වගේම පින්වත්නි සාර්ථක ජීවිතයක පණ පෙන්නනවා පුත්ත ධාරා දිසා පච්චා බටහිර දිසාව අමුදරු බණ හොඳ ස්වාමියෙක් ලබන්න බිරිඳක් වාසනාවන්ත වෙන්න ඕන. හොඳ බිරිඳක් ලබන්න ස්වාමියා වාසනාවන්ත වෙන්න ඕන.
අද අපට පේනවා පින්නතුනි එක් වෙනවට වඩා වේගවත් විවිධාකාර වෙන්වීම විවිධ කරුණු කාරණා වට ඉස්මතු වෙලා තියෙනව නැතුව නෙමෙයි. සාර්ථක පෞල් ජීවිතයක් ගත වීමේදී මොනතරම් සතුටක් වින්දනය කරන්න පුළුවන්ද කියන එක ශාස්ත්‍ර ඉතිහාසයේ නකුල මහතා නකුල පිතා වැනි චරිත වලින් කොච්චරවත් පෙන්වුම් කරනවා. අපි හඳුන්වන්නේ අම්මා බුදුවරේ දරුවන්ට තාත්තා බුදුවරේ දරුවන්ට කියන්නේ අම්මා තාත්තා ගුණ යහපත්ව සකස් වෙනකොට කටයුතු කරනකොට තමයි බන දරුවන්ට ඒ බඳු අය බුදුවරු දෙමව්පියෝ හැටියට පේන්නේ. හැබැයි පින්නතුනි එහෙම නොවෙන තැන මොනතරම් අනතුරු විපත් සිද්ධ වෙනවද? බිරිඳක් ස්වාමී බල ලස්සන ගමන් කරනකොට ස්වාමියාගේ ස්වභාවය වෙන්නේ බිරිඳට මනාව යුතුයකම් ඉටු කරනකොට සම්මානනාය බන කිසිම හේතුවක් නිසා අවමන් වෙන විදියට කතා කරන්නේ නැහැ. සම්මානනාය ගරුබුහුමන් දීලා ගරුබුහුමන් දෙනවා කියන්නේ නිසි විදියට අවමානයකට ලක් නොවන විදියට සලකන්න. අන තමන්ගේ බිරිඳ වෙනුවෙන් බන ස්වාමිය සැලකිලිමත් වෙනවා. ඕනම කෙනෙකුගේ ආත්ම ගරුත්වයක් තියෙනවා. ඒ ආත්ම ගරුත්වයට පළුද්දක් ඇති නොවන විදියට කටයුතු කරන එක හැම ස්වාමියෙකුගේම යුතුයකමක් වගකීම බුදුහාරෝ වදාලා. මෙන්න ඔබට දිසාවන් වන්දනය කරනෝ නම් මෙන්න බටහිර දිසාව අබුදරුව කියලා හැටියට සලකන්න ඒ නිවැරදි යුතුයකම් ටික මනාව ඉටු කරගන්න. න සම්මානනාය අනවමානනාය කවර හේතුවක් නිසාවත් අවමන් කිරීමක් කරන්න එපා. කතා කරන වචන ගැන හොඳට සැලකිලිමත් වෙන්න. අනතිචර්යාය කවර බිරිඳක්වත් කැමති වෙන්නේ නැහැ. තමන්ගේ ස්වාමියා තමන් හැර වෙන අඹුවන් කරා ගමන් කරනවා නම් පර අඹුවන් කරා ගමන් නොකරන එක ස්වාමියා බිරිඳට කරන යුතුයකමක් හැටියට පෙන්වනවා. එපමණක් නෙවෙයි පින්නතුනි ඉස්සරිය වොස්සක්ගේන තමන් සතු දේ වලින් අවශ්‍ය කරන සම්පත් ඉසුරු ධන දානීය සම්පත් අවශ්‍ය දේ දෙන එක බිරිඳට ඒ ස්වාමියාගේ යුතුයකම. අලංකාරානුපදේන සුදුසු විදියට නිවැරදිව අලුත් ඇඳුම් පැළඳුම් ආයිත්තන් වන අලංකාරය සඳහා අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරන්න. ඉතින් බලන්න මේ සාර්ථකව ලස්සන ගමනක් යන්න එකතු වෙන එක්වීම විවාහය කියලා කියන්නේ දෙවනි වර උපතක්. මව් කුසෙන් පළමු උපදිනවා දෙවනුව විවාහයත් එක්ක. ඒ නිසා ස්වාමියා තමන් අමුවට එන සහකාරිය බිරිඳ වෙනුවෙන් ස්වාමි දියණිය වෙනුවෙන් වනේ යුතුයකම් මනාව ඉටු වෙනකොට එතන තමයි සතුටක් සන්තෝෂයක් නිවැරදිව ගොඩ නැගෙන්නේ. ස්වාමියා ඒ බඳුව යුතුයකම් ඉටු කරනකොට බිරිඳ ස්වාමියා වෙනුවෙන් හොඳට සැලකිලිමත් වෙන්න ඕන. ඒ සැලකිලිමත් වෙනකොට වන බොහෝම ලස්සන්ට සුසංවිහිත කම්මන්තා gedara වැඩ කටයුතු ටික අන මනාකොට නිවැරදිව හොඳට සිදු කරන එක තමන්ගේ වගකීම හැටියට සලකන පුංචි අඩුපාඩුවක්වත් තියන්නේ නැහැ. ඔයල බල ලස්සන්ට ඒ වැඩ කටයුතු ටික කරන එක ස්වාමියාට කරන ගෞරවයක් හැටියට සලකනවා. ඒ වගේම සුසංවිහිත පරිජනාච ස්වාමියාශ්‍රේ නිස්රේ කරන පිරිස් වලට පවා සිනාමුසු මුහුණින් සංග්‍රහාත්මකව අන හොදට කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම අනතිචාරණී කවදාවත් පර පුරුෂයන් ගැන හිතන්නේ කල්පනා කරන්නේ තමන්ගේ ස්වාමියා ස්වාමි දේවතාවෙක් හැටියට කල්පනා කරනවා. ඒ වගේම සම්බදං අනුරක්කති බණ රැස් කරන ධන සම්පත් විනාශ කරන්නේ ස්වාමියා යමක් කමක් හරි හම්බ කරගෙන ආවම ඉදී හොඳ රකින්නවා. අනලස්ව කටයුතු කරනවා. දක්ෂව වැඩ කරනවා. මොන වෙයිද හැම වැඩ කටයුත්තකදීම ස්වාමියා මනාව
කටයුතු සිද්ධ කරනකොට බිරිඳක් අන්න gedara නිර්මාණය වෙන හැටි සකස් වෙන හැටි ක්‍රියාකාරකම් හැසිරීමේදී ප්‍රියවාදී බව අනලසු වැඩ කරන හැටි දක්ෂව පිරිසිදුව පවිත්‍රව අන්න එතන තමයි ලස්සන දිව්‍ය ලෝකයක් නිර්මාණය වෙන්නේ. සමහර විට කෙනෙක් හිතාගෙන ඇති ධනිය තියෙන්න ඕන මාලිගාවෙන් ගෙවල් තියෙන්න ඕන යාන වාහන තියෙන්න පුංචි පැල්පත තුල වුණත් අන්න එකතු වෙන දෙපළ අඹසමියන් වන්නේ යහපත්ව තම තමන් ඔහුණුන් යුතුයකම් මනාව ඉටු කර ගන්නව නම් එතන ගොඩනගෙන පරිසරය කොච්චර සුන්දරයිද ලස්සනයිද. බුදුහාරෝ මේ නිවන කරා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා තමයි නිවනට යොමු වෙන්න. නිවනට යොමු වීම වෙනුවෙන් වන්න සකස් වෙන පරිසරය වන්න බෙහෙදයක් නැතුව ගැටලුවක් නැතුව ලස්සනට සාමකාමී සුන්දර වන්න ගත කරන ජීවිතය අලංකාරමත්ව ගත කරන්න ධර්මයේ තුල කොච්චර ලස්සනට යුතුයකම් මාලාවක් අපිට පෙන්නලා තියෙනවද? අන්න හොඳ ස්වාමියෙක් වෙන්න, හොඳ බිරිඳක් වෙන්න, හොඳ ගුරුවරයෙක් වෙන්න, හොඳ ශිෂ්‍යයෙක් වෙන්න, වන්න හොඳ අම්මා කෙනෙක් වෙන්න, හොඳ තාත්තා කෙනෙක් වෙන්න. ඒවා යහපත්ව හොඳ කියන මේ දේත් එක සලකන්න පුළුවන්කම තියෙන්නේ පණිතු වෙන යුතුයකම් එක. අපිට පින්නතුනි හුදකලාව ජීවත් වෙන්න බෑ. අපිට හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තීන් ආශ්‍රයන් අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ වදාලා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ සත්පුරුෂ එකතුවක්, සත්පුරුෂ ආශ්‍රයයක්. හොඳ ආශ්‍රයට කෙනෙක් හොයාගෙන යනකොට හොඳ කෙනෙක් හමුුනේ නැත්නම් තමන්ට වඩා උසස් ගතිගුණ ඇති අය, තමන් හා සමාන යහපත් ගතිගුණ ඇති අය ආශ්‍රය නිශ්චයට නොලැබෙනව නම් ඒක චරියං දල්හං කෛරා. බුදුහාරකෝ ඊට හොඳයි අර පෞකාරයෝ ලාමකය ආශ්‍රය කරනවට වඩා තනිව ජීවත් වීම, හුදකලාව ජීවත් වීම. හැබැයි පින්නතුනි පරිවාර සම්පත්තීන් අපට අවශ්‍යයිනේ. දෙබලන අපේ පුරුද්දක් තියෙනවා. අපි දන් දෙනවා. ඒක අපේ හොඳ ගුණයක්, පරිත්‍යාගශීලී භාවය. දන් දෙනකොට අපි පිරිස් එකට එකතුව දන් දෙනවා. දන් දුන්නාම අපට වස්තු සම්පත් ලැබෙනවා. පිරිසත් එක්ක එකතුව දන් දෙනකොට පරිවාර සම්පත්තියත් ලැබෙනවා. පන්න ඔය එක එක පිරිස් එකට එකතු වෙනකොට සමාන චර්යාවන් ඇති අය එකට එකතු වෙන ස්වරූපයන් තියෙනවානේ. හොඳ යහපත් ගතිගුණ තිබෙන අය හොඳට එකට එකතු වුණාම පන්න තමන්ගේ ජීවිතයේ ඉන්නා තැනින් ඉහළට ඔසවා තබන්න. ආලෝකයක් කරා ගමන් කරන්න. වැඩි ආලෝකයකට ගමන් කරන්න බලන්න හොඳ කල්යාණ සත්පුරුෂ මිත්‍ර ආශ්‍රය කොච්චර වටිනවද කියලා බලන්න. නිසා හොඳ ආශ්‍රයයන් ඇතුව කටයුතු කරන එක වාසනාවන්ත බව. ඒක තමයි පරිවාර සම්පත්තීන් කියලා කියන්නේ. ආශ්‍රය නිශ්චය කරද්දී පින්නතුනි අපි ආශ්‍රය කරනකොට අපේ යාළුවෙකුට, අපේ මිත්‍රයෙකුට කටයුතු කරද්දී අවශ්‍යතාවයක් ලැබෙනවා. ඒ අවශ්‍යතාවයට දිය යුතු දේ තමන් ළඟ තියෙනවා. නම් බලන සමාන සුඛ දුක්ඛ බඩ සමානව ඒවා බෙදා හදා ගන්න හැටි අවශ්‍ය දෙයක් වෙනව නම් ඒ දේ දෙනවා. කතා කරන වචන ටික උනත් බන ලස්සන ප්‍රියවාදී වචන. හැබැයි පෞකාර මිත්‍රයෙකුට එකතු වුණොත් ඊට සමාන දේවල් කතා බහ කරේවි. ප්‍රිය වචනය කොච්චර වටිනවද? අපි හොඳ හඳුනාගෙන ආශ්‍රය කරනවා නම් ඒ අපහා ආශ්‍රය යුක්ත අයට අපි ඇවඩක් හිතන්නේවත් නැහැ. ඇවඩක් කරන්නේවත් නැහැ. හිත වැඩ කැමති විදියටයි අපි කටයුතු කරන්නේ. කියන්නේ දියුණුව අභිවෘද්ධිය අපි කැමති වෙනවා. හැම විටකම පින්නතුනි Taman හා සමාන කොට හිතනවා. නාරියට වඩා මම උසස්, එයා පහත්. එහෙම හිතන ගියොත් ආශ්‍රය තියාගන්න බෑනේ. අන සමාන බලන දුක සැප උනත් බෙදා හදාගෙන සමාන කොට ගන්න හැටි බලන්න. අපි තව කෙනෙක් රවට්ටනෝ නම් ඒක මහා පාප කර්මයක් නේ. අපේ යුතුයකමක් තියෙනවා වෙන කෙනෙක් රවට්ටන්න නැතිවීම. ඒක අපේ යුතුයකම. අපි යමෙක් රැවට්ටුවොත් අපි කීපාරක් ඒ අයගේ රැවටීම් වලට අපි හසු වේද? ඒසා රවට්ටනවා කියන එක පන්න
අපින් වෙන දුර්වලකමක් මිස අපින් විය යුත්තක් නොවේ. නොරවැටීම අපේ යුතුයකම. මේ විදියට දෙපැත්තටම ආශ්‍රය නිස්සය කරන යාළුවෝ තම තමන් වෙනුවෙන් යුතුයකම් කරනකොට අන්න ලස්සන. බුදුහාර අගේ කළානේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක ඇවිල්ලා කතා කළා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වටිනාකම. සාරිපුත්ත මොග්ගල්ලාන වගේ අගසව් දෙනමගේ චරිතයන් දෙස බලනකොට අපට පේන කල්යාණ මිත්‍ර සම්පත්තිය අද වුණත් පින්නතුනි ධාතුන් වහන්සේලා දෙනම වුණත් එකම කරඬුවකනේ තියෙන්නේ. ඒ තරමට වඩ පින්නතුනි බැඳී මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ සත්පුරුෂ ආශ්‍රයක් අප ළඟ ඇති වෙනවා නම් ඒක හරිය වටිනවා. ඔහුනොවුන් වෙනුවෙන් යුතුයකම් මනාව ඉටු කරගත්තොත් මේ සමාජය තුළ සුන්දරත්වය වඩ ප්‍රියවාදී බව සිනාමුසු මුහුණින් ගත කිරීමේ ස්වභාවයන් ඉස්මතු කරගෙන කටයුතු කළ හැකිව පවතිනවා. ඊළඟට බලන්න පින්නතුනි ඔය ආශ්‍රය නිස්සය කරද්දී කටයුතු සිද්ධ කළ යුතු පිළිවෙල වගේම අපින් විය යුතු යුතුයකම් අතරත වන ස්වාමි සේවක හැටියට යුතුයකම් තියෙනවනේ. කියන්නේ Taman යටතේ වැඩ කරන අයට. ඒ වගේම Taman කාගේ හෝ නායකත්වයක් යටතේ Taman කරන කටයුත්ත මනාව කරන්න. වන ස්වාමි සේවක සැබදියාව. අද ඉතින් ගොඩාක් දුරස් වෙලා ගිහිල්ලා පින්නතුනේ හොඳ ස්වාමියෝ හොයන්නත් නෑ හොඳ සේවකයෝ හොයන්නත් නෑ. කලාතුරකින් තමයි පින්නතුනි හොඳ වන්න සේවා යෝජකෙක් සේවයේ යෙදෙන්නේ මේව හොයාගන්න තියෙන්නේ කලාතුරකින්. මොකද වෙලා තියෙන්නේ ධර්මයේ පිට පැනලා ආර්ථිකයක් පස්සේ දුවනවා. හති වැටෙන තුරාම ගමන් කරනවා. ඒ තුල Tamanගෙන් යුතුයකම් ගොඩාක් මග හැරිලා ගිහිල්ලා තියෙනවා. සමහර විට අපට වැඩ කරන්න එන කෙනෙකුගේ ශක්තිය ස්වභාවය අපි හඳුනගන්නේ නැහැ. හඳුනා නොගෙන ඔහුට කරන්න බැරි වැඩ ගොඩාක් අපි පවරනවා. එකක් යන්න එකක් නැත්නම් කරන්න බැරි වැඩ. ඒක නෙවෙයි අපෙන් විය යුත්තේ. කළ හැකි වැඩක් එපා පවරන්න. ඒ නිසා ශක්ති ප්‍රමාණය දැනගෙනයි කෙනෙකුට වැඩනීම කරන්න ඕන. ඒ වගේම යමක් අපට කළාම යම් සේවයක් අපට ලබා දුන්නාම ඒ ලබා දෙන සේවයට ගැළපෙන වැටුපක් ගෙවන එක වඩ වැඩ ගන්න මිනිස්යාගේ යුතුයකමනේ. ඒ මිනිස්යාත් කාලා බීලා දූ දරුවන් නඩත්තු කරගෙන වඩ අවශ්‍ය කරන බත් වැටුප ලබා නුදුන්නොත් වඩ අපට මහා සේවයක් දීලා වඩ අපි දිය යුතු යුතුයකම අපි කළ යුතු යුතුයකම සිද්ධ නොකළ තියෙනවා නම් ඒක අපේ පරිහානියයි. පින්නතුනි සුදුසු පරිදි බත් වැටුප ලබා දෙන්න ඕන. අපට වැඩ කරලා අප වෙනුවෙන් ජීවත් වෙලා අප වෙනුවෙන් කටයුතු කරලා වල්ලෙඩක් දුකක් අසනීපයක් හැදෙනකොට බන වැඩ අරගෙන පැත්තකට දානවනම් ඒක නෙමෙයි මනුස්සකම. අප වෙනුවෙන් වැඩ කළ කෙනෙකුට බල ලෙඩක් දුකක් අසනීපයක් හැදුනත් අන සැලකිලිමත් වෙන්න බුදුහාරෝ වදාළ මෙන්න යුතුයකම. ඒ නිසා ලෙඩ වුණත් ඒට අවශ්‍ය පිරියම් කරලීම අන්න වැඩ ගනිව අපේ යුතුයකම. මිහිරි ආහාර පානයක් රසමුසු යමක් ලැබුණාම ඉඳහිට හෝ ඒක බෙදා හදා දීම අන්න ඒ අයගේ සතුට සන්තෝෂය ඇති වෙන කාරණයක්. ඒ වගේම අපට වැඩ කරලා ලෙඩ වෙනවා, වයෝවෘද්ධ වෙනවා, අසනීප වෙනවා, රෝගාතුර වෙනවා. අපි දැනගන්න ඕන දැන් ඉතින් අපට වැඩ කළා ඇති ඒ අය සේවයෙන් මුදවන්න. වඩ බුදුහාරෝ කොච්චර ලස්සන යුතුයකම් පෙළක්ද කියලා බලන්න මේ දේශනා කළා තියෙන්නේ. එසා ස්වාමියා සේවකයා කෙරෙහි ඒ විදියට සැලකිලිමත්ව වැඩ කරනව නම් සේවකයා මහා පුදුම ආදරයකින් සෙනෙහසකින් ස්වාමියා කෙරෙහි බැඳෙනවා. අන්න බලන්න වැඩ පටන් ගන්නකොට નિયમિત වෙලාවට වැඩ පටන් ගන්න කලින්ම පිබිදෙනවා. උදේ අවදියේ නිවැරදිව කල්ලාතු වැඩ පටන් ගන්න. දැන් ඉතින් ඒව ඔක්කොම මගහැරලා දවසින් භාගයක් ගියාට පස්සේ වැඩ පටන් අරගෙන වань දවස් ඉවර වෙන්න ඉස්සෙල්ලා වැඩ නිමා කරලා යන්න දඟලන සමාජයක් නේ අපිට පේන්නේ. ඒ පැත්තේ යුතුයකම ඉටු වෙන්නේ නැහැ. දෙපැත්තෙම යුතුයකම ඉටු නොවෙනකොට තමයි සමාජයන් පිරිහෙන්නේ. එනිසා කලින් පිබිදීම
නිවැරදි වැඩ කළා බණ පසුවයි බණ ස්වාමියාට පසුවයි නිදා ගැනීම පවා සිද්ධ කරන්නේ. නුදුන් දෙයක් ගන්නෙ නෑ දුන්නු දෙයක් විතරයි ගන්න ඕන. ඒ වගේම නියම වැඩ ටික Tamanට નિયમિત කාලය තුල ඒ වැඩ ටික හමාර කරන්න ඕන. ඒ වගේම Tamanගේ ස්වාමියාගේ ගුණ කියන්න ඕන. ඇති තැනත් නැති තැනත් සෑම තැනකම සාසේවකයෝ මනාව ස්වාමියා හා බැඳෙන්නේ Tamanගේ නිටුවිතු ඒ යුතුයකම් මනාව ඉටු කරනකොටනේ. ඒ යුතුයකම් කඩා බිඳ ඉල්ලනකොට විනාශ ස්වභාවයක් තමයි ඇති වෙන්නේ. මේ විදිහට යුතුයකම් කියාගෙන බුදුහාමුදුරු දේශනා කළ තුල පේනවා පින්නතුනි උඩ යට දිසා හැටියටත් බණ පැවිද්දා බණ අපිට පෙනෙනවා බණ ඒ යුතුයකම් අනුව පෙන්නේ හැටි ස්වාමි සේවක යුතුයකම් පෙන්වෝ වගේම ගිහි පැවිදි යුතුයකම් පිළිබඳවත් පෙන්වනවා. ගිහියෙක් කොහොමද ස්වාමින් වහන්සේ කෙනෙක් උදෙසා කටයුතු කරන්නේ? ස්වාමින් වහන්සේ කෙනෙක් කොහොමද ගිහියෙකු වෙනුවෙන් කටයුතු කරන්නේ? ගිහියා නිතරම මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වාක් කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම භික්ෂුව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. වන කතා කරන වචනේ පවා මෙසිතින් මෛත්‍රියෙන් හාමුදුරුත් එක්ක කතා කරන්න ඕන. කරන කටයුත්ත අප උපස්ථානයේ පවා මෛත්‍රී සහගතව. සිතුවිල්ලක් ඉතින් හිතුවත් මෛත්‍රී සහගතව. හාමුදුරන්ට සිව්පස පරිභෝජනය ලබා දීම දායකයාගේ යුතුයකම. බණ අවශ්‍ය අප උපස්ථාන කිරීම දායකයන්ගේ යුතුයකම. සාදායකාරකාදීන් අන ගමේ පන්සලේ තමන්ගේ හාමුදුරුවෝ කල්පනා කරන හාමුදුරුවෝ පන්න හැමෝටම මෙසිතින් මෛත්‍රියෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ උදාහර ගුණයන්ගෙන් කටයුතු සිදු කරද්දී දායකාරකාදීන් පන්සලේ හාමුදුරුවන් වෙනුවෙන් සැලකිලිමත් වෙන්න ඕන පිළිවෙල මහා සංඝයා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන පිළිවෙලයි. එසා හාමුදුරු තරහ කරගන්න නරකයි කවදාවත්. හාමුදුරුත් එක්ක මෛත්‍රී සහගතව කටයුතු සිදු කරන්න ඕන. පන්සල කවදාවත් තරහ කරගන්න නරකයි. Tamanගේ ජීවිත කාලේ බෞද්ධයෝ. එසා පන්සල හා සමග මනා සැබදියාවෙන් කටයුතු කරන්න ඕන. පන්සල කියලා කියන්නේ පොදු තැන, ගමට පොදු තැන, කාටත් එකතු වෙන්න පුළුවන් තැන, හොඳ නරක ගුණ යහපත් කියා ගන්න ඉගෙන ගන්න තැන. පන්සලේ හාමුදුරුවෝ වරින් වර විටින් විට කාලෙන් කාලෙට අපවත් වෙනවා වෙනස් වෙනවා අලුත් හාමුදුරුවෝ වෙනවා. ඒ හැම හාමුදුරු කෙනෙක් පිළිබඳවම මෙසිතින් මෛත්‍රී සහගතව කටයුතු කරලීම දායකාරකාදීන්ගේ යුතුයකමයි. මහාන වෙල ඉන්න අපේ දායකයෝ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. හැම විටකම දායකයාගේ අතින් සිද්ධ වෙන පාපයන් කයින් වචනින් මනසින් අන්න ඒ පාපයන්ගෙන් වළක්වන්න අවසුදුසු උපදේශ අනුශාසනාව දීම භික්ෂුවගේ යුතුයකමයි. අන්න භික්ෂුව හැම විටකම දායකයා කෙරේ කරුණාවෙන් බලා සිදුවෙන වරද මෛත්‍රියෙන් පෙන්නලා පවින් වළක්වනවා නම් ඒ දායකාරකාදීන්ට භික්ෂුවගෙන් ලැබෙන නිසි උපදේශක්, නිසි මඟ පෙන්වීමක් යුතුයකම. ගුණදහම් නැති දායකයන්ට ගුණදහම් කියා දෙන්න ඕන. යුතුයකම් නොදන්නා අයට යුතුයකම් මතක් කර දෙන්න ඕන. භික්ෂුවගේ යුතුයකමයි වන දායකින් ගුණදහමෙ පිහිටුවන එක. ඒ වගේම හැම විටකම දායකයාට මෙසිතින් අනුකම්පා කරන ස්වභාවයෙන්ුයි භික්ෂුව කටයුතු සිදු කරන්න ඕන. යම් සැකයක් දායකාරකාදීන් තුල ඇති වෙලා තිබෙනවා නම් තුනුරුවන් පිළිබඳව, ධර්මයේ පිළිබඳව, ධර්ම කාරණා පිළිබඳව, ශාසනය පිළිබඳව යම් කාරණයක සැකස් කටයුතු දෙයක් තියෙනවා නම් ඒ සැකය දුරු කරන්න, දායකාරකාදීන් බහුශෘත කරන්න, හරි දේ කියලා දෙන්න, නිවැරදි දේ කියලා දෙන්න, සැක සංකා දුරු කරලීම භික්ෂුවකගේ යුතුයකමයි. ඒ වගේම ඔය ඔක්කොම වගේ පින්නතුනි දායක කාරකාදීන් නිසි මාර්ගයට කියන්නේ ධර්මයේ දකින මාර්ගයට, චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින මාර්ගයට, ස්වර්ගයට අන නිවනට යොමු කරවීම භික්ෂුන් වහන්සේ සතු සුවිශේෂීම යුතුයකමයි.
සාපණ කියන්නේ දන් දෙන්නේ දහම් පාසල් කරන්නේ මඟ පෙන්වීම කරන්නේ ගුණ යහපත්කම් කියලා මේ ඔක්කොම අතරත ප්‍රධානම කාර්යය තමයි භික්ෂුන් වහන්සේලාගේ විය යුතු වෙන ප්‍රධානම කාරණය තමයි ධර්මයේ කියා දීලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය සඳහා මඟ පෙන්වලා අනදායකාරකාදී නිවනට සමීප වූ එක් කරන එක. එහෙනම් නිර්වාණය සාක්ෂාත් කරන්න මඟ පෑදීම පෙන්වීම. ඉතින් මට අද මේ ධර්මානුශාසනාවට මාතෘකාව සැපෙව්වේ යුතුයකම් පිළිබඳව මතක් කරන්න කතා කරන්න බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව. ඒ නිසා කතා කරනෝ නම් පින්නතුනි පැයකට සීමා කරන්න පුළුවන් ද යුතුයකම් ගැන කතා කරලා. ඉතින් ඒ නිසා මේවා මූලාශ්‍රයක් හැටියට කරුණු කාරණා කීපයක් මතක් කිරීමක් පමණයි මා සිද්ධ කළේ. සිංහලෝවාද සූත්‍රයේ කේන්ද්‍ර කරගෙන පදනම් කරගෙන නිසා පින්නතුනි ආර්ථික හැටියට අපි විවිධව පැතිකඩ කරා ගමන් කරන්න හිතුවත් ගමන් කළ යුතු වන්නේ ආර්ථික පැත්තටම පමණක් නෙවෙයි. ගුණ යහපත් යුතුයකම් මනුස්සකම් මේවත් එක්ක යන ආර්ථික දියුණුවක් තමයි වඩාත් වටින්නේ. චින්තයන්තෝ පුරුෂෝ විශේෂමදි ගච්ඡති හිතන කල්පනා කරන එහාට ගමන් කරන මනුෂ්‍ය දියුණු වෙනවා. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනාවන් තුළ පෙන්නපු මේ වටිනා යුතුයකම් එකින් එක ගැන අපි හිතන්න. අපෙන් වෙන අඩුපාඩු මග හරව ගන්න, දුර්වලකම් මග හරව ගන්න, ගුණවත් වෙන්න, යහපත් වෙන්න අපහා බැඳුණු යුතුයකම් අපෙන් ඊට යුතුයකම් මොනවද? නිසා යුක්ත වූ කර්මය කුමක්ද? ඒ යුක්ත වූ කර්මය අපි බැඳිලා ඒ යුතුයකම් මනාව ඉටු කරනවාද හිතන්න කල්පනා කරන්න. මග හැරෙන යුතුයකම් අඩුපාඩු වෙන දුර්වලකම් මග හරව ගනිමින් ඒ යුතුයකම් ඉටු කරමින් ප්‍රබෝධමත් සමාජයක් තුළ ප්‍රබෝධමත් ජීවිත ගත කරන්න හැමදිනාම අදිෂ්ඨාන ඇති කරගන්න. ධර්ම පොතපත හොඳට කියවන්න, දන් දෙන්න, බණ භාවනා කරන්න, විවිධ පින්කම් වල කොටස් කරුවන් බවට පත් වෙන්න. ඒ ඉගෙන කියා ගන්න ධර්මයන් තුලින් ඔබේ ගෙදර සුන්දර වාසස්ථානයක් බවට පත් කරගන්න. තුනුරුවන් මූලික කරගෙන තමන්ගේ ජීවිතය හැම විටකම ගොඩනගා ගන්න. ඔබේ දූ දරුවන්ටත් ඔබේ ශිෂ්‍ය ප්‍රජාවන් ඇතුළු ආශ්‍රය නිශ්‍රී කරන සෑම සියලු දෙනා වෙනුවෙන්ම මෙසිත පතුරවන්න, කාරුණික වෙන්න, පින්හිත් හදන්න, ගුණ යහපත්කම් ඇති කරගන්න. ධර්මය අපි තේරුම් ගනිමු. වටිනා උතුම් ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මය අපේ ගුරුවරයා බවට පත් කරගෙන ධර්මයේ තුල කටයුතු කරන අදිෂ්ඨානයන් නැති කරගන්න. දෙලොවම ජීවිතයේ සැපවත් වේවා, සංසාරයක් සෝපත් වේවා, ජාති ආදී සියලු දුකින් නිදහස්ව ලබන පරම ශාන්ත අති උතුම් අමා මහ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න. මේ ධර්ම දේශනාමය උතුම් කුසලයේද හැම දිනාටම හේතුම වේවා, වාසනාම වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මිය ගිය හැමටත් දෙවියන්ටත් අප සෑම දිනාටමත් සියලු දුකින් අත මිදී ලබන පරම ශාන්ත අති උතුම් අමා මහ නිවන් සුවේම හේතුම වේවා, වාසනාම වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. ධර්ම ශ්‍රවණී කිරීමෙන් සමටම අමා මහ නිවන් සුවයම හේතු වාසනා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු.